මගේ ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ මහා ආරක්ෂාවක් ගැන කතා කරනවා. ඔබ හිතන්න උත්තම පූජක යාඥාව ජේසු ලෝකේ සමුදෙන්නට කලින් තාත්තත් එක්ක කරන ගැඹුරුම යාඥාවක්. ජෝන්තුමා මේක මහා ගැඹුරු තැනක ඔබට මට ගෙන හරපාන්නේ. මේ ගැඹුරේදී ස්වාමින් වහන්සේ ජේසු තාත්තට ඔබ මම වෙනුවෙන් යාඥා කරනවා. මොකද මේ ලෝකයෙන් අයින් කරන්න නෙමෙයි. වචනය කියන්නේ එහෙමයි. ඔවුන් මේ ලෝකයෙන් වෙන් කරන ලෙස මම යාඥා නොකරමි. හැබැයි ඔවුන් නපුරාගෙන් ගලවන ලෙස යාඥා කරමි. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි, නපුරා කියන තැනදී එපිසවරුන්ගේ ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය Ephesians 6:12 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි, සාතන්ගේ මන්ද අපගේ සටන මිනිස් සතුරන්ට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ටත් විරුද්ධවය. 11 වගන්තිය ගන්න. 11 වගන්තිය කියන යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධව සිටින්නට ඔබට පින්වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහෙන් සන්නද්ධ වන්න. 13 බලන්න කතා කරන දේ. එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධව සිටින්නට පුළුවන් වන පිණිසත් කළ හැකි හැම දෙයක්ම කර ස්ථීරව සිටින්නට පුළුවන් වන පිණිසත් දෙවියන් වහන්සේගේ සන්නායෙන් සන්නද්ධ වන්න. ඒ කියන්නේ අපිට බාගෙට කරලා මේ ගමන යන්න බෑ. ෂේප් එකේ කරලා මේ සටන දිනන්න බෑ. අපි කරන්න පුළුවන් උපරිමය හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ කියන්නේ මේක මහා ගැඹුරු භයානක සටනක්. ඒකයි ජේසු මගේ ප්‍රේමවන්තයනි තාත්තත් එක්ක කරන යාඥාවේදී මහා ගැඹුරින් ඔබ මම වෙනුවෙන් මැදිහත් වෙන්නේ. දේවදූතයන් පය ගහන්න බය තැන යක්ෂයෝ පිලුම් ගහනවා කියලා කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ ඒ තැන ඒ මහා ශුද්ධ පාරිශුද්ධ ඔබගේ ඇතුළාන්තයේ අපි හරිම සැහැල්ලුවෙන් it's okay කියන තැනක ඕක ගානක් නැහැ කමක් නැහැයි කියන තැනක අපි සැහැල්ලුවෙන් ගත්තා. මගේ ප්‍රේමවන්තයනි, අපි මේ තුන්වන රැල්ල කොරෝනාවේ එහෙම එවැනි රැල්ලක් නැද්ද? ඒක මොන පොකුරද කියලා හිතා ගන්න බෑ. නමුත් හොඳ පොකුරක්. කෙසේ වෙතත් නියම පොකුරක්. පොකුර කියන්නේ පොකුරෙත් පොකුරක්. ඒ කියන්නේ නන්නතර වෙන තැනක ඒ කියන්නේ මාස්ක් අමතක කරලා ඒක සමහර වෙලාවට සිංහල අවුරුදු රෙදි පොකුර වෙන්න පුළුවන්. කැවිලි පොකුර වෙන්න පුළුවන්. මොන අවුරුද්දේ පොකුර මොකක් හරි. දැන් මේක ඔබ දැක්කනම් ඒ කාලවල ඔය මේ සමහර රෙදි කට කපලා සෙනග ඒ කියන්නේ කොරෝනා මතක නැහැ. බෝනස් එක මේ සැරේ තමයි ෆස්ට් ටයිම් හම්බුනේ. හම්බ වෙච්ච ගමන් ආතක් පාතක් නැතුව දැන් ඉතින් පොකුරු පිටින් නිරෝධානය වෙන තැනකට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කොරෝනාව සැහැල්ලුවෙන් ගත්තා විතරයි. කොරෝනාව එක chance එක ගත්තා දුන්නා පොකුරු පිටින් අහු වෙන තැනක මගේ ප්‍රේමවන්තයනි. කොරෝනාව වලට වඩා නපුරා අතිශයෙන් භයානකයි. ඔබගේ ජීවිතේ පරිස්සම් වෙන්න කියලා කියන්නේ ඒකයි. ජීවිතේ අතිශයින් පරිස්සම් වෙන්න. ශුද්ධාත්මයන්ගේ ගමන තුල ශුද්ධාත්මයන් එක්ක ගමනක් යන්න කියලා ඔබ පටන් ගන්නවා නම් ගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ තැනදී දැන් තමයි සාතන්ව පත්තු වෙන්නේ. ඔබ ඌට ආවඩාගෙන සර්පයන්ට කිරිපෝප ඌට පිදේන දිදී ඌ කියන විදියට දෙපැත්තම කකුල් තියාගෙන ගමන් යද්දී ඌට හරි සන්තෝෂයි. ඒක තමයි ඌට ඕනේ. මතක තියාගන්න. ඌට ඕනේ වස්යාන් ස්වාමීන් වහන්සේට 100% නොදී ඉන්න එක. 99.99999ක් හරි තේරුණාද කමක් නැහැ. ඌට 0.01ක් හරි ඌට තියාගන්න ඕනේ. මොකද ඌ නිකන් ඉන්නේ ඔය එක ඉන්ට්‍රස්ට් එකත් එක්ක වැල් පොලියට දාලා ඕක වැඩි කරගන්නවමයි. ඒ නිසා ශුද්ධාත්මයන් එක්ක වැනි ජීවිතයක් නැහැ. ශුද්ධාත්මයන් එක්ක ඔබ ගනුදෙනු කරනවා නම් 100%ක් ඕනේ. ශුද්ධාත්මයන් ඔබ පිළිගන්න ඕනේ නැත්තම් නැහැ. එච්චරයි. ජේසු අපි එළිදරව් 3:20 දකිනවා. ජේසු දොරකඩ ඉඳන් තට්ටු කරනවා. ශුද්ධාත්මයන් තට්ටු කර ඉන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. ශුද්ධාත්මයන් පිළිගන්න නැත්තම් නැහැ. ඔබ උන්වහන්සේව පිළිගත්තේ නැත්තම් දරායබරව නැහැ. ශුද්ධාත්ම දීමනා තියෙන්න පුළුවන්. ඔබ පාපයට ගියත් ශුද්ධාත්ම දීමනා ඔබ ගාව තියෙන්න පුළුවන්. ඒ දීපු දීමනාව උන්වහන්සේ ආයි ගන්නෙ නැහැ. ඒ දීපු දීමනාව තියෙයි. හැබැයි ඔබගේ කනෙක්ෂන් එක කැඩිලා.
එනිසා ශුද්ධාත්ම අත්දැකීම තුළ මට ඒකයි ජේසු කිව්වේ ඔබ ඉන්න ජෙරුසලමේ ඉන්න මේක ගමනක් ඔබ 100% ඕනේ. අපි දකිනවා ක්‍රියාපොතේ අනනියාස සපීරාගේ අත්දැකීම. මගේ ප්‍රේමාන්තයනි ක්‍රියාපොතේ අපි දකිනවා එක් පොත් ගන්න ඕනේ නේද? අපි ගමු එතන ක්‍රියාපොතේ අපි දකිනවා මේ අත්දැකීම ඒ කියන්නේ ශුද්ධාත්මයන්ත් එක්ක සෙල්ලම් කරන තැන. එයාලගේ පුරුද්දක් තිබුණා. එයාලගේ හැම දෙයක්ම අනනියාස සපීරා පස්වෙනි පරිච්ඡේදය ක්‍රියාපොතේ වෙලාවක් තිබ්බ වෙලාවක කියවන්න. දැන් වෙලා තියෙනවනේ සෑහෙන. නේද? අනනියාස සපීරා එයාලා පුරුද්දක් වෙලා හිටියා එයාලගේ ජීවිතේ ඔක්කොම විකුණන හැමදේම ගෙනත් දෙන්න. මුල් කිතුණු සභාව හරි ලස්සන තැනක තිබුණේ. ඒතර එහෙම තැනක තියෙන තැනකදී මගේ ප්‍රේමාන්තයනි ඒ අත්දැකීමේ ඉන්නකොට අපි ගමු ක්‍රියා 4:32 ඒ ජීවිත රටාව තියෙනවා ක්‍රියා 4:32. සකල සදහැවත් සමූහයා එක්සිත්ව සිටියහ. තමන් සතු දෙයින් කිසිවක් තමාගේ අය කිසිවෙක් නොකීහ. සියල්ල පොදුවේ තබා ගත්හ. ස්වාමීන් වන ජේසුස් වහන්සේ පුනර්ජීවනය ගැන ප්‍රේරිත ප්‍රබල ලෙස සාක්ෂි දුන්නා. උන් සියල්ල කෙරේ දේව වරප්‍රසාදය බහුලව පැතිරිනි. අගහිඟක් ඇති කිසිවෙක් ඔවුන් අතර නොවුව මන්ද වතපිට හෝ ගෙවල් හෝ අයිතිකාරයව විකුණා එයින්ලත් මුදල ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබූහ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී. එකල අනුශාසනාවේ පුත්‍රයන් අර්ථය ඇති බර්නබාස්යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවිවරයෙකු ඌද සයිප්‍රස් වැසියෙක් ඌද ජෝසප් නම් මිනිසෙක් විය. ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලද මුදල ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබීහ. මේ පසුබිමේ අනනිය සපිරා ඉන්නවා. දැන් ඒගොල්ලොත් බලනවා ශාෂෝක් හරි හැමෝම ගෙනත් දෙනවා. ඒගොල්ලෝ යාගේ ඉඩමක් තියෙනවා. තෙරනාද කියන එක ඉඩමක් තියෙනවා පර්චස් එක කීයට ගන්නද දුන්නේ දන්නේ දීලා විකුණලා කොටහක් තියාගන්නවා ඒගොල්ලන්ගේ පරිභෝජනයට ඉතුරු ටික බොරුවට ගෙනත් දෙනවා ගොඩාක් ලොකු සල්ලි ප්‍රමාණයක් ගෙනත් දෙනවා මගේ ප්‍රේමාන්තයනි ඔක්කොම හරියට මේ තමයි ඔක්කොම කියලා වගේ පේතෘතුමා ශුද්ධාත්මයන්ෝ පේතෘතුමාට කතා කරලා අහනවා ශුද්ධාත්මයන්ෝ අරහනවා පේතෘතුමා අරහ ශුද්ධාත්මයන්ෝ ඇයි බොරුවක් කරන්නේ ඔබට මම ගෙනත් දෙන්න කිව්වේ නෑනේ. ඔබට කවුද කිව්වේ මේවා ගෙනත් දෙන්න කියලා? මට ඕනේ නෑ ඒවා. ඇයි බොරුවක් කරන්නේ? කියප ගමන් අනනියස් මැරිලා වැටෙනවා මගේ ප්‍රේමාන්තේ. එතනම මැරිලා වැටෙනවා. සපිරගාවට යනවා. සපිරගාවට ගිහලා අහනවා. ඔබත් බොරු කරනවද කියලා අහද්දි. එයාත් පිළිගන්නේ නෑ. එහෙම තියාගත්ත කියලා එයාත් මැරිලා වැටෙනවා. ශුද්ධාත්මයන්ොත් එක්ක ඩබල් ලයිෆ් බෑ. ශුද්ධාත්මයන්ොත් එක්ක ඩබල් ලයිෆ් බෑ. ඔබ එළියේ පර්ෆෝම් කරන්න පුළුවන්. එළියේ පර්ෆෝම් කරලා අත්දැකීම හරි අනිත් අය ගලවන්න පුළුවන්. හැබැයි ඔබගේ අර මම කිය ශුද්ධාත්ම ඵල ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව, ආත්ම දමනය මේවා නැහැ. ඔබට කනෙක්ෂන් එක නැතුව ඔබට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔබ ශුද්ධාත්ම අත්දැකීමට එනවා කියලා කියද්දි ගෙඩි ගොඩාක් තියලා වැඩක් නැහැ ගහේ මුල නැත්තම්. මුල නැතුව ගෙඩි ආවොත් එම විනාශයක් වෙන්නේ. ගැලවිලා ගහ වැටෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔබට ශුද්ධාත්ම ඵල, ශුද්ධාත්ම දීමනා නැති වෙන්න පුළුවන්. දැනගැනීමේ වචන එන්නේ නැති වෙන්න පුළුවන්. දර්ශන පේන්නේ නැති වෙන්න පුළුවන්. අන්‍ය භාෂාවල් නැති වෙන්න පුළුවන්. අන්‍ය භාෂාව නැත්තම් නැති විදිහට ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බොරු වර්ජන යම් ගගලා ඒ බොරු හද්ද දාන්න යන්න එපා. ශුද්ධාත්මයන් ආභරණයක් කරගන්න එපා. මේවා තිබ්බා කියලා ස්වර්ගයට යන්නේ නැහැ. මතක තියාගන්න. කනෙක්ෂන් එකයි ඕනේ. ඒතර ඔබගේ ජීවිතයේ මගේ ප්‍රේමාන්තයනි ශුද්ධාත්ම අත්දැකීම තුළ අනිත් අයට ආලේපය දැකලා ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. මේක ලේසි දෙයක් නෙමෙයි. ශුද්ධාත්ම අත්දැකීමට ගියා කියලා කියන්නේ යකා ඩබල් ඇටැක් කරනවා ඔබට. ඒ කියන්නේ දැන් හෙට ඉඳන් නුවාන යහන්න නැතුව ඉන්න එපා. අනේ අම්මෝ ඉන්න විදිය හොඳයි. ඇදගෙන නාන්න ඉල්ලන් කන්න ඕනද? ඕනාට වන් කිව්ව නැහැ. ඕනාට වඩා ඕන දෙයක් කිසි දෙයක් ඕනේ නැහැ කියලා ඉන්න එකට මේ කියන්නේ. මගේ ප්‍රේමාන්තයනි එහෙම ඉඳලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි නැති වෙන එක. ජීවිතේ ජීවත් වෙන්න. හැබැයි මතක තියාගන්න. ඔබ ෆ්‍රන්ට් ලයින් එකට යනවා නම් ඔබ ගෙදර ඉඳන් ටීවී එකක් බලාගෙන යුද්ධයක් බලාගෙන ඉන්නේ නැද්ද? ඔබට යුද ඇඳුම ඇඳගෙන හෙල්මට් දාගෙන ඒක බලන්න ඕනේ නැද්ද? හෙල්මට් දාගෙන ටීවී එක ඉස්සරහින් ඉන්නවා. එහෙම එකක් ඕනේ නැහැ. හැබැයි ෆ්‍රන්ට් එකට යනවා නම්
ටීවී එකේ ඩිමොන්ස්ට්‍රේෂන් එක බලලා ඔබ ඉස්සරහට යනවා නම් ඔබ ආයුධ ස්වාමීන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වෙන්නම වෙනවා. ඔබ හිතන්න ජේසු අන්තිම යාඥාවේ ඔබ මම වෙනුවෙන් යාඥා කරනවා කියන්නේ මේක ලේසි දෙයක්ද? ජේසුට අපේ ඉස්සෝකේ තාත්තේ ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ ඔක්කොම ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ යන විදිහට ගියාවේ ඔය මුකුත් වෙන්නේ නැහැ මොන කිසි දෙයක් වෙන්නේ නැහැ ඔක්කොම හරියනවා all will be well තේරුණාද කියන එක ආයි නියමයි අඩියෝස් අමීගෝස් ගිල්ලා එන්නම් කියලා කියන්නේ ජේසු තාත්තා ඉස්සරහා කැඹුරින් යාඥා කරා ඒක මගේ ප්‍රේමවන්තනි ජේසු යාඥා කරන වෙලාවේ කිව්වේ දුර්පරීක්ෂාවේ අවස්ථාවෙන් ගලවන්න කියලා ස්වර්ගයේ වැඩසිර තියෙන දුර්පරීක්ෂාවේ අවස්ථාවෙන් ඒ කියන්නේ බාර් එක තියන්නේ ෆස්ට් ලේන් එකේ නම් ෆස්ට් ලේන් එකට යන්න ෆස්ට් ලේන් එකෙන් නොයා සෙකන්ඩ් ලේන් එකෙන් යන්න කියලා කිව්වේ. දුර්පරීක්ෂාවේ අවස්ථාවෙන් ගලවන තැන. ඒ කියන්නේ දුර්පරීක්ෂාවේ ඇතුලේ ශක්තිය නෙමෙයි ජේසු ඉල්ලුවේ. අපි තමයි අති පඬිතස් විදියට I කියන්නේ සිද්ධිය ඇතුළට ගිහිල්ලා සැම්සන්ලා වෙන්න හදනවා. තේරුණාද? ඩිලයිලාව ගෙදර තියාගෙන තේරුණාද කියන එක? ඩිලයිලාව ගෙදර තියාගෙන කනෙක්ෂන් එක තියාගෙන ෆෝන් එකේ ඇප්ස් ටික තියාගෙන කබඩ් එකේ බෝතල් ටික තියාගෙන ඔබ මොකද වෙන්නේ? ඔබ සැම්සන් කෙනෙක් වෙන්න හදනවා. මට නම් කිසි දෙයක් වෙන්නේ නැහැ. කවදාවත් කිසි අවුලක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන. මගේ ප්‍රේමන්තයනේ අවස්ථාවෙන් අයින් වෙන්න. නිබින්ද බඩ් කඩන්න තියෙන දේ චූටි තැනින් කඩන්න. ඒ ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරන්නේ මේක සෙල්ලමක් නෙමෙයි. ඒකයි කාලතුමා සංඝයට දේශනා කරලා යන තැනදී පාවුලතුමා පැහැදිලිවම කියනවා පරිස්සම් වෙන්න. අද ක්‍රියාපොතේ උන්වහන්සේ කතා කරන තැන පාවුලතුමාගේ අත්දැකීම මගේ ප්‍රමාන්තයනි. අද කියවීමේ පාවුලතුමා කතා කරලා කියනවා පාවුලතුමා කතා කරලා කියනවා ක්‍රියා 28 සිට ඔබ තමන්මද ශුද්ධාත්මයන් වහන්සේ ඔබට බාර දී ඇති රැළද රැක බලා ගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ මරණය හේතුවෙන් දිනාගත් උන්වහන්සේගේ සභාවේ නායකයන් වන්න. මාගියාවීම් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍ර වෘක්කයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. මගේ ප්‍රේමාන්තයනේ පාවුලතුමා අවදියෙන් ඉන්නේ. සෙල්ලමක් නෙමෙයි කියන එක ජීවිතය. පාවුලතුමා අවදියෙන් ඉන්නේ ඔබට ඇටැක් කරන එන අය එනවා. ඒක බාහිරින් වගේම ඇතුලෙන් එනවා. ඒ නිසා ඔබට පාවි යන්න බෑ. යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබ ඇවිදිනවා. ගොරවන සිංහෙක් වගේ ඔබම ඇවිදිනවා. ඔබම ඇවිදිනවා කියන තැනදී ඔබගේ ප්‍රමාදනේ ඔබම ඇවිදිනවා. ඔබ විමසිල්ලෙන් අවදිව ඉන්න වෙනවා. ජීවිතේ ඔබට මොකක්ද වෙන්නේ? ඒකයි examination of conscience. හෘද සාක්ෂිය විමස ගන්නවා කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ. අඩු ගානේ දිව්‍ය පූජාවේ සියලු බැලති කියවන්නේ ඉස්සෙල්ලා සුළු මොහොතක් නිහඬ වෙන්න. ඒ ගීතිකාව යනකොට හරි ඒ ආඥාවත් එක්ක විමස ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා ඔබගේ ජීවිතේ. මොකද රෞද්‍ර වෘක්කය වෙනවමයි. ඇටැක් කරනවමයි. බලන්න එතන කතා කරලා කියනවා මාගියාවෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍ර වෘක්කයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. ඔබ අතරින් සමහරුන් ඉදිරිපත්ව තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත. අද වෙලා තියෙන එක නෙමෙයි. මගේ ප්‍රමාන්තනේ තමන් අනුව යන්න දුර්මත බොරුදේ ඒ කියන්නේ මාව ෆලෝ කරන්න මාව අනුගමනය කරන්න. ඒ කියන්නේ ඒ කෙනා පුත්කලයා ලොකු වෙන තැනකට එනවා. මිනිස්සු ආතක් පාතක් නැතුව පුත්කලයන් පස්සේ යනවා. පුත්කලයන් පස්සේ දුවනවා. ඊට පස්සේ පුත්කලයා වැටුණාන් පස්සේ නන්නත්තර වෙනවා. ඊට පස්සේ බස් දාලා වෙන තැන් වල අරගෙන යනවා. මෙතනින් පරිස්සම් වෙන්නම වෙනවා. මගේ ප්‍රේමාන්තයනි ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක නිසා පාවුලතුමා කතා කරලා කියනවා එබැවින් මා අවුරුදු 3ක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු සලමින් හෙළමින් සියලු දෙනාට නිතර අවවාද කළ බව සීකර අවදිව සිටින්න. දැන් මම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවිඩයට ඔබ බාර කරමි.
ඔබ වැඩි වර්ධනය කිරීමටත් කැප වූ සියලු අය සමග ඔබට උරුමය සදා දීමටත් ඒ පණිවිඩයට හැකිය. දේව වචනයට කැප කරන්නේ. දේව වචනට බාර කරන්නේ. මගේ ප්‍රේමවන්තයනි, ඒ නිසා ඔබගේ ජීවිතේ එක එක කාලවලට එන ඉගැන්වීම්, එක එක අය කතා කරන මනස්ගත පැත්තක තියන්න. ඔබට මට පැහැදිලි මව් සභාවක් තියෙනවා. පැහැදිලි මව් සභාවක් තියෙනවා. ඒ සභාවේ ඔබ මම සරලව ගොඩනැගීගෙන ආව ගමනක් තියෙනවා. ඒක හරි සරලයි. හරි, ඒ ගමන හොල්ල ගන්නට එපා. ඒ ගමන සරල දෙයක්. එතකොට සභාව කතා කරන දේ සරල ගමනක්. ඒ සරලකම තුල ඔබ ගමනක් යන්න. ඒ නිසා නොදන්න දෙයට අත දාන්නට යන්න එපා. ඇවිල්ලා පුදුම කරන දේ කියද්දී ඒක විමසන්නේ නැතුව බාර ගන්න එපා. නොයෙකුත් දේවල් වලින් ඔබව මුලා කරන තැන් ගොඩාක් තියෙනවා. අපි ගන්නවා මතේතුමාගේ සුවිශේෂ එක උදාහරණයක් මම ඔබට කියන්නම්. මතේතුමාගේ සුවිශේෂයේ මතේතුමාගේ අත්දැකීම ජේසු අම්මා ජුසේතුමා සම්බන්ධව මෙන්න මේ විදිහට තියෙනවා. සුවිශේෂ 4න් මතෙව් ලූක් විතරමයි උදාසගේ උපත ගැන කතා කරන්නේ. දැන් මේ භාෂා පරිවර්තනය තුළ අරගල ආරවුල් ගොඩාක් වෙන්න පුළුවන්. මගේ ප්‍රේමවන්තයනි, මේ අත්දැකීම් බලන්න මතේතුමාගේ සුවිශේෂ පළවෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්ති. කන්‍යාවක් පිළිසිඳගෙන දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඒ ඔක්කොම කිව්වයින් පස්සේ ජෝසප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේ. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් නාමය තැබියේ. පුත්‍රයා ලැබෙන තුරු එයාලා අඹුසැමි සම්බන්ධතාවයකට ගියේ නැහැ කියලා බයිබලයේම කියලා තියෙනවා. මේක පෙන්නපු ගමම්ම කුලප්පු වෙනවා. ඒ කියන්නේ පුත්‍රයා ලැබෙන තුරු තමයි. ඒ කියන්නේ පුත්‍රයා ලැබුණයින් පස්සේ දේවමයනි ඔය ජුසේතුමයි සාමාන්‍ය පෞල් ජීවිතයක අඹුසැමි සම්බන්ධතාවයක ඉඳලා දේවදයන්ගේ තව දරුවෝ ඉන්නවා. ඒක නිසා තමයි ජේසුස් කතා කරන්නේ සහෝදරයෝ කියලා. කුලප්පු කරලා වවුල් කරනවා. පෞල් ජීවිතේ පාපයක් නෙමෙයි. පෞල් ජීවිතේ කොහෙත්ම පාපයක් නෙමෙයි. අඹුසැමි සම්බන්ධතාවය ලිංගික ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය දෙන්න එක්කෙනෙක් වෙන තැන. හැබැයි ඒක දේවමෑණියන්ගේ ජීවිතේ ඒක උනේ සුද්ධාත්මයන් හරහා. ජේසුතුමා නෙමෙයි එතන එකම අංශයක් වෙච්ච කෙනා. ජේසු හිටිය ඒ ගැබේ ඒ ගර්භාෂයේ වෙන කවුරුත් හිටියේ නැහැ. අතිශුද්ධ වූ ස්ථානයක් වුණා ජේසු හිටපු තැන. ගිවිසුම් කරඬුව තියපු තැන අතිශුද්ධ වූ ස්ථානයක් නම් ඒ ගිවිසුම් කරඬුව අතින් ලියපු දෙවියන් වහන්සේ වැඩ සිටිය ඒ කුස තව කෙනෙක් ඉන්න පුළුවන්ද? ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පාරිශුද්ධභාවයේ ප්‍රශ්නයක්. දේවමෑණියන්ට තව දරුපල හිටියා කියලා කියනවා. මගේ ප්‍රේමවන්තනි, මේ තුරු කියන වචනය හෙයොස් කියන ග්‍රීක භාෂාවෙන් එන්නේ. හෙයොස් කියන ග්‍රීක භාෂාවෙන් එන වචනය ඒ ග්‍රීක භාෂාවේ තුරු කියන වචනය බයිබලේ පුරාවට ගත්තයින් පස්සේ ඒ කියන්නේ ඊට පස්සේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන අර්ථයෙන් තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. නමුත් අපි සිංහල භාෂාවේ තුරු කියන වචනය කියන්නේ එයින් පස්සේ ඒක වුණා කියලා. මගේ ප්‍රේමවන්තයනි, අපි දන්නේ නැති කොටයි මේකේ මුලා වෙන්නේ. ජීවිතේ නොයෙකුත් දේවල් වලින් ඔබව රවට්ටන්න පුළුවන්. නිසා සරලව ඔබ ඉන්න දහමේ ඉන්න. ඒ දහම තුල උන්වහන්සේ ඔබව ගමනක් අරගෙන යනවා. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. ජීවිතයේ අයාලේ වක්කඩ කඩාගෙන දුවන්නේ නැතුව ස්වාමීන් වහන්සේ ඔබව අරගෙන යන දෙයක් තියෙනවා. අද ජේසු ඔබ මාව කැප කරන්නේ එකයි. පෞලතුමාගේ ජීවිතය හරිම ලස්සනයි. අවසානයේ කතා කරලා කියනවා, මගේ ප්‍රේමවන්තයනි, ඒ හැම කෙනෙක්ම යාඥා කරලා අවසානයේ 35 වෙනි වගන්තිය කියනවා, ලැබීමට වඩා දීම භාග්‍යවන්තයයි ස්වාමීන් වන ජේසුස් වහන්සේම වදාළ වචන සීකරන්න. දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දෙනවා. පෞලතුමා පූර්ණ ජීවිතයක ජීවත් වුණා. එයා කුඩාරම් හදලා සල්ලි හම්බ කරලා අනිත් අයත් එක්ක බෙදාගෙන ජීවත් වුණා. ජීවිතේ ජීවත් වෙනවා දේව වචනේ සහ ජීවිතය සම්බන්ධ වුණා. කිසි කෙනෙක්ගේ දේවල් වලට බාහිර ඇඳුම් පැළඳුම් වලට වස්තුවට ආසා කරේ නැහැ.
ඒ වලට ඇලිලා බැඳුනේ නැහැ. මිනිස්සුන්ට පාවලුව සල්ලි වලට ගන්න බැරි වුණා. එයා නිදහස් කෙනෙක් වුණා. ලෝකයට ඇලුම් කරන කෙනා දෙවියන් වහන්සේට ආදරය කරන්න බෑ මගේ ප්‍රමාන්තනේ. වස්තුවට සහ දෙවියන් වහන්සේට ඔබට සේවය කරන්න බෑ. ඔබ කෙනෙක් වස්තුවට ඇලුම් කරනවා. ඔබ උන්වහන්සේ එකම ස්වාමිවරු දෙන්නට සේවය කරන්න බෑ. එක්කෙනෙක් ඇලුම් කරනවා කෙනා ප්‍රතික්ෂේප කරනවා. අද විමසන්න ඔබගේ ජීවිත ඔබ කෑදර මොනවටද? කෑදර පෙරේතයි. පෙරේතකම ඔබව අරගෙන යනවා. පෙරේතකම අරගෙන යනවා. යකා හරි සූක්ෂමව ඔය පෙරේතකම ඇතුළට දානවා. මගේ සීන වෑන් එක. මම අත්දැකීමක් කියන්නේ. මට බයිනවා සමහරවිට මේවා ප්‍රසිද්ධිය කියන එක. නමුත් මට කියන දේ මම ඔබට කියනවා. මගේ තියෙන වෑන් එකක්. ඒක ඇවිල්ලා DX එකක් KDH DX වෑන් එකක්. පෙරේදා හරි දයාබර පවුලක්. එයාලගේ ජීවිතේ එයාලගේ අලුත් වෑන් එක මට පෙන්නවා. අලුත් වෑන් එක KDH සුපර් GL එකක් 2018 මොඩල් එක. ඒකේ තියෙනවා ගැජට් ප්ලග් ගන්න පුළුවන් අරවා තියෙනවා. අයවා තියෙනවා. මට ඒක මොහොතකට ආසාවක් ඇති වුණා. මේක නැතුව මේකත් තිබ්බනම් ඒක මොහොතකට මම කියන්නේ. ආයිත් මම කල්පනා කරා. මොකද්ද මේ? මේ මොකක්ද මේ? මට උන්වහන්සේ දීපු දේ පොඩ්ඩක් බාල වෙලා අතන්ට ආසාවක්. මම සාමාන්‍ය වාහන වලට ආස නැහැ. ඒක මම එහෙම දෙයක් මගේ නැහැ. නමුත් මේ සිතුවිල්ල මම ඔබට කියන්නේ. හදිස්සියේ ඒකට ආස වුණා නම් ඒ ආසාවට මම අවදි වුනේ නැත්තම් ඊට පස්සේ මම ඕන ටාගට් එකක් හදාගන්නවා අරක ගන්න ඕන කියලා. ජීවිතේ ඔබ ගිහියෝ විදියට ඔබගේ ජීවිතේ ටාගට්ස් තියෙන්න ඕනේ. ඔබ ජීවිතේ ඉහළට යන්න ඕනේ. ටැලන්ට් වර්ධනය කරගන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. පෙරේතකමක් ආසාවක් ඇතිවෙච්ච ගමම්ම ඒක එහෙමම ස්වාමීන් වහන්සේගේට බාර දීලා මම ඒක ගසලම දැම්ම. මම වැඩක්ම නැහැ කියන තැනක මම කසල දැම්මා. මගේ ප්‍රේමාන්තයනේ. ඒ මගේ මොහොත කාර්යගලේ මම කියන්නේ. යකා ඒ වගේ දාස් ගණන් අවස්ථා ඔබට දෙනවා. යකා හරි පුදුම විදියට ඔබගේ ජීවිතේ පෙරේත කරනවා, කෑදර කරනවා. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ ලබනවට වඩා දෙන එක ලස්සන දෙයක්. පවුලුතුමා මේ අස්වැන්ව වපුරලා එයාලගේ ජීවිතේ සමුදීලා යනවා. මෙච්චර ආදරෙන් ගොඩනගලා පරිස්සම් වෙන්න කියලා කියන්නේ යන නිසා ජේසු රැළ අතෑරලා යනවා. ඒ යන්නේ නැතුව ශුද්ධාත්මයන්ව එන්නේ නැති නිසා ඒ රැළ අතෑරලා යද්දී පවුලුතුමා 26 ඔවුන් මෙසේ කියා ඔවුන් සියල්ලන් සමග දනින් වැටි යාඥා කළේ. ඔවුන් සියලු දෙනා හඬමින් පවුලුගේ ගෙල වැළඳගෙන සාදරයෙන් සිපගත්ෝය. අනෙක් හැම දෙයකටම වඩා තමගේ මූණ යලිත් ඔවුන් නොදකිති ඔහු කී වචන ගැන ඔහු ශෝක වූහ. ඉන්පසු ඔහු සමග නැව කරා ගියහ. අත්හැරලා යනවා. ඔබගේ සේවයටවත් ඔබට ප්‍රේරිත වෙන්න බෑ. ඔබ ගොඩනගන ඔබගේ දරුවව අතහැරලා යා යුතුමයි. ඒ අතෑරීම තුලයි ගොඩ නැගෙන්නේ. බයිසිකලේ බැලන්ස් එක පුරුදු වෙන්න පිටිපස්සෙන් අල්ලගෙන ගිහලා අතාරින්න තැන. රිදෙනවා. හැම කෙනෙක්වම අතෑරලා යා යුතුමයි. ඔබත් එක්ක සදහටම සිටින පිරිස ශුද්ධාත්මයන් ඔබට දෙනවා. ඒ නිසා මේ ලෝකේ මහා ලොකු plan 1, plan B, plan 3, plan C තියාගන්න එපා. උන්වහන්සේ ප්ලෑන් කරයි. ඔබ ස්වර්ගය ප්ලෑන් කරගන්න. ගන්න කොට වඩා දෙන්න සැලසුම් කරන්න. ජේසුව දෙන්න ශුද්ධාත්ම අත්දැකීමක් ගැන පෙරේත වෙන්න. ශුද්ධාත්මයන්ට ආස වෙන්න. ශුද්ධාත්මයන්ට ඇලුම් වෙන්න. ඉල්ලන්න ස්වයන්න තට්ටු කරන්න ශුද්ධාත්මයන්න් වහන්සේට. මගේ ප්‍රේමවන්තනි ඒ තැනත් එක්ක මේ ගමන යන්න බලය ඉල්ලමු. ජේසු ස්වර්ගයේ ඉඳන් ඔබ වෙනින් මැදිහත් වෙනවා දකුණු පැත්තේ ඉඳගෙන. පරිස්සම් වෙමු. උන්වහන්සේ තුල ගමනට යනවා කියලා කියන්නේ. ඔබ සටනට යනවා කියලා කියන්නේ. මගේ ප්‍රමාන්තෙනි. පලස්තීන ඊශ්‍රායලට වඩා භයානක සටනක්. ඒ නිසා ඒ සටනේදී ඔබට පහර දෙන බව අවතියෙන් සිටිමු. ඒ පහරට මුහුණ දෙන්න සන්නද්ධ වෙමු. මෝඩ තීරණ ගන්නේ නැතිව කලබල වෙලා ලෝකේ කතා කරන ආවඩන තැන්වලට යාදෙන්නේ නැතුව ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරු ගමනක් යන්න
බලය ශක්තිය මෙයාගේ තුළ ඉල්ලලා අපි යාඥා කරමු. මගේ ප්‍රමාන්තනේ